නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝච භික්ඛවේ භවපච්චයා ජාති තේසං සත්තානං ධම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්칸ති විනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති. ඔන්න බුදුන් වහන්සේ ජාතිය දක්වලා තියෙන නම් ඔහොම. කොහොමද ජාතිය කියන්නේ? කතමෝච භික්ඛවේ භවපච්චයා ජාති. එතකොට බුදුදහමේ ජාතිය කියන්නේ මොකද්ද? භවපච්චයා ජාතියකටයි බුදුදහමේ ජාති. බුද්ධඝමේ ජාති මෞකුසකින් ඉපදීම බුද්ධඝමේ ජාති. බුදුදහමේ ජාති භවපච්චයා ජාති. මෙන්න මේ දෙක අද හොඳට වෙනස වටහා ගන්න. බුදුදහමේ ජාතිය භවපච්චයා ජාති. බුද්ධඝමේ ජාතිය මෞකුසකින් ඉපදීමේ ජාතිය. එතකොට බුද්ධඝම කියන්නේ මොකද්ද? ලෞකික එක. බුදුදහම කියන්නේ ලෝකෝත්තර. එතකොට බුද්ධඝමේ ඉපදුන කෙනා මොනවා හරි ක්‍රමයකට සෝතාපන්න වෙනවා. කොහෙන් ඉපදුන කෙනාද? මෞකුසකින් ඉපදුන කෙනා සෝතාපන්න වෙනවා. එහෙම සෝතාපන්න වෙන්න මොනවද කරන්නයි කියලා කියන්නේ? භාවනා කරන්න. සීල, සමාධි, ප්‍රඥා. මෞකුසයෙන් උපදින කෙනා සිල් රැකලා භාවනා කරලා සමාධි උපදවාගෙන ප්‍රඥාවක්. ඒ කොහේ ආයේද? බුද්ධඝමේ. බුදුදහම කෙනා කොහොමද සෝතාපන්න වෙන්නේ? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා සද්ධර්මය ශ්‍රවණය කරලා සෝතාපන්න. එතකොට ඔන්න ඔය ભેදය වටහා ගන්න. බුද්ධඝමයි බුද්ධ ධර්මයි. බුද්ධඝම ලෞකිකයි, බුද්ධ ධර්මය ලෝකෝ. එහෙනම් බුද්ධ ධර්මයේ මොකද්ද තියෙන්නේ? කතමෝච භික්ඛවේ භවපච්චයා ජාති. මේ භවය හේතුවේ ජාතියක් හටගන්න හැටි තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. බුද්ධඝමේ ජාතිය තියෙන්නේ මෞකුසකින් ළමයෙක් ඉපදෙන්නේ. ළමයෙක් හරි සතෙක් ඉපදෙන එක තමයි බුද්ධඝමේ ජාතිය. ඒ ජාතිය නැති කරගන්න තමයි ඔය හදන්නේ අපි දෙදෙක්. එතකොට මෞකුසකින් ඉපදුන කෙනා මැරෙන්නේ කොයි වෙලාවේද? මෞකුසකින් ඉපදුන කෙනා මැරෙන්නේ පෙට්ටියට යන මොහොතේ. අන්නේ පෙට්ටියට යන මොහොතේදී අපායට නොහඬයි ඔය දැනට තියෙන බුද්ධඝමේ වැඩ කටයුතු ටික තියෙන්නේ. මෞකුසකින් ඉපදුන කෙනා මෞකුසෙන් ඉපදුනලා මොකද කරන්නේ? සින්දහම් කරනවා, භාවනා කරනවා. මොකක් වෙන්නද? මරණයට පස්සේ හොඳ තැනකට යනවා. බුදුදහම මොකද්ද වෙන්නේ? ඒ ශනේදී ඉපදිලා මැරෙනවා. අන්න ඒ ශනේදී ඉපදිලා මැරෙනකොට මොනවා වෙන්නද? නිවන් දකින්නයි බුදුදහම. එනිසා මේ වෙනස වටහා ගන්න ඕනේ. එතකොට බුද්ධඝමේ ඉන්න කෙනාට මරණයට පස්සේ ඉපදීමක් තියෙනවා. බුද්ධ ධර්මයේ ඉන්න කෙනාට මරණයට පස්සේ ඉපදීමක් ඇයි? එයා ඒ ශලයේම නිරෝධය දැක්කොත් එයාට නැවත ඉපදීමක්. මේ නිසා බුදුදහම ගැන කතා කරනකොට අර සම්මතයේ බුද්ධඝම කියන එක අයින් වෙනවා. එතකොට සම්මත බුද්ධඝම අයින් වෙන එකට කියනවා මොකක් කියලාද අපි? සෝතාපන්න වෙනවා. එතකොට සම්මත බුද්ධඝම අයින් වුණාම මොකද වෙන්නේ? නැවත ඉපදෙනවයි කියන සංකල්පෙත් ඉවරයි. නැවත ඉපදෙන්නේ නැහැ කියන සංකල්පෙත් ඉවරයි. ඇයි? නැවත ඉපදෙනවයි කියුවත් සාස්වතවා. නැවත ඉපදෙන්නේ නැහැ කියුවත් උච්චේවා. මොකද්ද බුදුරයාගේ දහම? පළවෙනියට මොකද්ද කියන්නේ? දේමේ වික්කවේ අන්ත පබ්බජිතේ නසවිකක්. ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන එක තමයි මගේ දහම. එතකොට
ඇත කියලාත් බෑ, නැවත ඉපදෙනවයි කියලාත් බෑ, නැවත ඉපදෙන්නේ නැහැයි කියලා කතාවක් බුදුදහමට අදාළ වෙන්නේ නැහැ. මොකද බුදුදහම තුළ තියෙන්නේ ඒ මොහොතේ ඇතිවන උපතක් හා මරණයක් ගැන කතාව. මෙන්න මේ ඒ මොහොතේ උපත සහ මරණයට කියනවා මොකද්ද? ක්ෂණික මරණය සහ ක්ෂණික උපත. එතකොට මේ ක්ෂණික මරණයයි ක්ෂණික උපතයි ගැන කතා කරන එකට කියනවා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද. දැන් අපි බලමු මේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය හටගන්නේ කොහොමද? එතකොට මේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදයේ හේවා ක්ෂණික මරණය සහ ක්ෂණික උපතක ජන කතා කරනකොට තමයි මේ භවපස්සය ජාති කියන කතාව එන්නේ. භවය හේතුවෙන් ජාතියක් ඇති. එතකොට මේ භවපස්සය ජාති කුමක්ද මේ භවපස්සය ජාති? තේසං සත්තානං සම්මි සත්තනිකාය. යම් සත්‍යයේ ඒ සත්‍ය ස්වභාවය තුලම තේසං සත්තනිකායේ සම්මි සත්තානං තේසං සත්තානං සම්මි සත්තනිකාය. යම්මයි මේ සත්‍ය ස්වභාවය තුලම මේක මේ තියෙන සත්‍ය විභංග සූත්‍රය. යම් සත්‍යයක් ඒ සත්‍ය ස්වභාවය තුලම ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දහනම් පාසුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති වික්ඛවේ ජාති. දැන් මෙතන ඉඳලා මේ නිදියන්නේ නැතුව අහගන්න ඕනේ මේ ජාතිය හටගන්න හැටි දැනගත්තොත් තමයි ජාතියෙන් මිදෙන්න පුළුවන්. දැන් මෙතෙක් කල තමයි ජාතිය කියලා අහගෙන හිටපු කතාව මේක හාත්පසින්ම වෙනස් කතාවක්. බුදුහාමුදුරෝ දේශනාවේ ඔය පොඩි සූත්‍ර කිහිපයක් තියෙනවා මේ බුද්ධ දේශනාවේ. ධම්සප්පවතුන් සූත්‍රය, සත්‍යභංග සූත්‍රය, එතකොට මූලපරියාය සූත්‍රය, එතකොට මොකක්ද අර මේ සත්ත්ව මොකද්ද? අර හතක් ගැන කියන්නේ අපිත් නිතරම සබ්බාසව සූත්‍රය. ඒ වගේ ওই සූත්‍ර කිහිපයක් තියෙනවා මේ දහම සුට්ටක් අලගද්දෝප සූත්‍රය. ඒ වගේ තියෙනවා කිහිපයක්. හැබැයි හැම එකටම මේගොල්ලෝ එකතු කරපුවා තියෙනවා. එකතු කරපුව අයින් කරගෙන තමයි ගන්න තියෙන්නේ. හැම එකටම ඒක දැන්. සත්‍යභංග මොකද්ද මේ දක්ෂිනාභංග සූත්‍රයටත් හොඳ සූත්‍ර. නමුත් ඒකටත් එකතු කරන්න. ඔය මොකද්ද දාරුචීරිය සූත්‍රයත් හරි ඒකටත් එකතු කරාට පිළිකර පූජා කරන්න ඕනේ. මේ ධම්සප්පවතුන් සූත්‍රයත් හරි ඒකටත් එකතු කරාට දෙව්තල වලට හැඳ බුදුහාමුදුරුවෝ කෑ ගැහුවා. ඉතින් ඒ නිසා මේක අර හරය විතරයි අපිට ගන්න දෙන්නේ සූත්‍රවල. ඒ වගේම ඔය සත්‍යභංග සූත්‍රයේ හරය තමයි අපි ගන්න ඕනේ. එතකොට හරය ගත්තාම තියෙනවා තේසං සත්තානං සම්මි සත්තනිකාය. මේ සත්‍යයක් ලෙස ඉපදිච්ච ස්වභාවය තුලම ඇතිවන ජාති සංජාති ඔක්කාන්ති තමයි මේ ඇති වෙන්නේ. එහෙනම් මේ කොහොමද මේක වෙන්නේ කියන එක තමයි අපි දැන් සාකච්ඡාවට බඳුන් කරලා තමන් මේක කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මේ ජාතිය කියන එක, උපත කියන එක ඇති වෙන්නේ මේ මොහොත කියන්නේ. ඉතින් මේ මොහොතේ ඉපදීම නම් ඒ මොහොතේමයි මරණය. ඒ මොහොතේ ඉපදීම ගැන දන්නේ නැත්නම් ඒ මොහොතේ මරණය ගැන දන්නේ නැහැ. දැන් අපිට උගන්වලා තියෙන්නේ මොකද්ද? මව් කුසකින් ඉපදුනා පෙට්ටියට යනකොට මරුණා. ඔය අතරතුරාවේදී අපි අර මරණයට පස්සේ නැවත ඉපදීමකට අවශ්‍ය කරන කරුණු කාරණා හොයන ක්‍රමයක් නේ දැනට මේ කරන්නේ. ඒත් මෙතනින් තමයි අපි අත මිදෙන්නේ. එතනින් අත මිදුනහම වෙන්නේ වර්තමානයේ විතරක් අපි ජීවත් වෙනවා කියන ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේක කියලා දෙන්න පුළුවන්. මේක ඉතින් හරිම අමාරුයි මේ වැඩේ. ඉතින් කිසි කෙනෙකුට මේක කියලා දුන්නට මේක මෙහෙමයි කියලා අවබෝධ වෙන්නේ නැහැ. එක ක්ෂණයයි ජීවත් වෙන්නේ කියලා අවබෝධ වෙන්නේ නැහැ. එක ක්ෂණයක් ජීවත් වෙනවා නම් ඒ ක්ෂණයෙන් මේ මිනිසයා ඉවරයි. මොනවද ඉවරන්නේ? මේකයත් ඉවරයි. ඒ සිතිලි પરම්පරාවක් තියෙනවා. ඉවර නම් මේ කවුද ඉන්නේ එතකොට?
ඒකනේ ඊගාව ගැටලුව. අපි ශලයනම් ජීවත් වෙන්නේ ශලයෙන් ඉපදිලා මැරෙන්නේ නැතුව මේ ඉන්නවනේ මේ එදා ගිය මාසෙම ගිය සතියෙම දැක්කයිද එහෙමම ඉන්නවනේ. එතකොට අපි කොහොමද කියන්නේ අපි ශලයෙන් ජීවත් වෙන්නේ? ඔන්න ඔය කැටලිල්ල තමයි ලියා ගන්න කියලා බුදුහාමුදුරුවන්ගේ දේශනාව. දැන් ගිය සැරේ දැක්ක ශාන්ත මහත්තයා, ගිය සැරේ දැක්ක කොස්ත මහත්තයා. ඒ තිබ්බ ගේම. ඉතින් ශලයක් නම් ඒවා මෙහෙම කියන්න විදිහක් නැහැ. ශලයයි මේ භෞතික හැට මේක පෙනෙන්නේ නෑ. භෞතික හැට පෙනෙන්නේ නැතුණාට මේක වෙනස් වීම මරණ ඉදීම වෙලා ඒ ඉවර වුණාට අපට පේන්නේ එයාම ඉන්නවා. ඒ තැනම ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. අන්නේ ඒ තැනම ඒ කෙනාම ඉන්නේ කොහොමද? මේක අපි දැනන්ත වේගයකින් වෙනස් වෙනවා. ඒ වෙනස් වුණාට වෙනස් වෙන ස්වභාවය අපේ ඇහැට අහුවෙන්නේ. ඒ නිසා දැන් ගෙදරින් එනකොට අපි ගෙදර තිබ්බා. ගෙදරින් එනකොට ස්වාමියා හිටියා, බිරිඳ හිටියා, ළමයා හිටියා. දැන් ආයෙත් හවස යනවා ඒගොල්ලෝ දකින්න. නමුත් ඒගොල්ලෝ ඒ මොහොතේම මැරලා ඉපදලා ඉවරයි. අපි දන්නේ නැහැ එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකේ අවබෝධ හඳට යන්නත් පුළුවන්. මේ ලෝකේ එක විනාඩියකින් ලෝකෙම විනාශ කරන්න පුළුවන් තාක්ෂණයකුත් තියෙනවා. දැන් මේ මොහොතේ කතා කරන එක එංගලන්තේ ඉඳලා අහන්න පුළුවන් තාක්ෂණයකුත් තියෙනවා. මේ අපිට දැන් මේ ලෝකෙම දේවල් මේ වගේ පොඩි උපකරණයකට ගන්න පුළුවන් තාක්ෂණයකුත් තියෙනවා. හැබැයි සෙනයක් පාස මෙහෙත් මරලා ඉපදෙනවයි කියන එක තේරුම් ගන්න ඒ කිසිම කෙනෙකුට තාම දන්නේ නැහැ. ඒ බැරි වුණ නිසාම තමයි අපි මේ සංසාර ගමන යන්නේ. කවදා හරි දවසක මේ අපි ඉපදුන මොහොතේම මරණවයි කියලා අවබෝධයක් ආවොත් එයා විතරයි සෝතාපන්නයි කියන්නේ. ඉතින් මේක එසේ මෙසේ අවබෝධයක් නෙමෙයි. ඉතින් මේක තේරුම් කරලා දෙන්න බෑ. තේරුම් කරලා දුන්නා ආයෙත් අපි එතෙන්ටම තමයි යන්නේ. මේවා සුද්ධාස්තක, මේවා වැඩක් නෑ, මේවා කිසි තේරුමක් නෑ. තමන්ගේ බිරිඳ සුද්ධාස්තක, තමන්ගේ සුද්ධාස්තක, තුමන්ගේ ස්වාමියා සුද්ධාස්තක, දරුවෝ සුද්ධාස්තක කියලා අපි කතා කරනවා. ඉතින් මේ කතා කරාට කාටද සුද්ධාස්තක කියලා අතහරින්න පුළුවන්? පුළුවන්. දැන් කාර්යක යකට ගොඩක් කියලා අතහරින්න පුළුවන්. දරුවෝ සුද්ධාස්තක කියලා අතහරින්න පුළුවන්. බිරිඳ සුද්ධාස්තක කියලා අතහර පුළුවන්ද? බෑ. මේක බුදුහාමුදුරුවෝ දැකලා කිව්වා මේ හරක්ක මට මේ බණ දෙක කියලා වැඩ කියලා. ඇයි ඒ? තේරුම් ගන්න බෑනේ. ඉතින් බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ මොකද්ද? මේවා සුද්ධාස්තක, මේවා පරමාණු. මේ පරමාණු නිසා උඹලා මේවට ඇදලා ගල්ලා වැඩ නෑ. ඉතින් මේක කොච්චරවත් අපිට තේරෙන්නේ නෑනේ බුදුහාමුදුරුවෝ මේක කියවන්නේ. ඉතින් තේරෙන්නේ නැති නිසා මොකද කරන්නේ? ඔහේ හරක් යනවා වගේ අපි එහෙම යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ධර්ම තේරෙන්නේ නැහැ කිව්වේ ඕකට. නැත්තම් බුදුහාමුදුරුවන්ට සංසිල් ගන්න කියන අමාරුද මිනිසුන්ට කියන්නේ. අටසිරියක් ගන්න අමාරුද? ආනාපානසති ගන්න අමාරුද? කුණුප කොටස් අමාරුද? බෝධි පූජා අමාරුද? බුද්ධ පූජා අමාරුද? අටපිරිකර අමාරුද? කර්ම චීවර පින්කම අමාරුද? 84 හැම ඒව අමාරු නෑනේ. ඒවා නෙමෙයි බුදුදහම කියන්නේ. බුදුදහම කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වන සත්වයෝ, පුජ්‍යලයෝ, ද්‍රව්‍ය හැම ක්ෂණයකම ඉපදිලා මැරෙනවා. මේ ඉපදිලා මැරෙන එක තේරුම් ගන්නේ. එහෙම ඉපදිලා මැරෙන එක තේරුම් ගත්තොත් උඹලා මේවට ඇලෙන්නේ නැතෙන්නේ නැහැ. ඉතින් කාටද මේක තේරෙන්නේ? තේරෙන්නේ නැහැ. දැන් ගිය සතියේ දැක්කම මයිත් ඇවිල්ලා ඉන්නවනේ. රැට නිදා ගන්න තමන්ගේ පුතාම, තමන්ගේ බිරිඳම, තමන්ගේ ස්වාමියා මයිත් උදේ ඉන්නවනේ. ඉතින් මේ ඉන්න කෙනා කොහොමද මරුණයි කියලා අපි පිළිගන්නේ? මේ ඉන්න කෙනා කොහොමද අපි මරුණයි කියලා විශ්වාස කරන්නේ? ඒක විශ්වාස කරන්න බෑ. නමුත් ඇත්ත කතාව මේක. මේක තේරුම් ගන්න බැහැ. මේක තේරුම් ගන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤහාමුදුරුවන්ට විතරයි මේක දෙලා දුන්න. අනිත් හතට ගන්න මාස 3ක් මේක කියලා දුන්නා. නෑ මෙහෙම ඉපදිලා මරනවා. නෑ මෙහෙම එකක් වෙනවා. මෙහෙමයි වෙන්නේ. ඉතින් මෙහෙම කියලා අනිත් පස්සෙනකට මේක තේරුම් ගන්න. හතට ගන්න තේරුම් ගන්න පුළුවන්. මාස 3ක් එක දිගටම කියලා. අපි දැන් එක සතියක් මේ කතා කරලා ආයෙනකොට ආයෙ මේක අමතකයි. ආයෙ මතක් කරනවා. ආයෙ මතකයි. ඒ නිසා මේක එක දිගටම දවස් දෙක තුනක්වත් කොහේ හරි ගිහිල්ලා කතා කරන්න දෙනවා නම් ඔන්න තේරෙයි.
එතකොට මොකද්ද මේ කියන්නේ? මේ ඉපදිලා ඉන්න සත්‍යයගේ මේ සත්‍ය ස්වභාවය තුළම ඉපදීම ඇති. එතකොට අන්න ඒ ඉපදීම තමයි අපි හොයන්නේ. ඒ සත්‍ය ස්වභාවයගේම මරණයක් ඇති. අන්න ඒ මරණයක් අපි තේරුම් ගන්න ඕනේ. මේ ඉපදිලා ඉන්න සත්‍යයගේ උපතක් තියෙනවා. ඒ ඉපදිලා ඉන්න සත්‍යයගේ මරණයක් සිද්ධ වෙනවා. මේ ඉපදිලා ඉන්න සත්‍යයගේ උපත සහ මරණය හැම මොහොතකම ඒ මොහොත තුල සිද්ධ වෙනවා. අන්න ඒ මොහොත තුල සිද්ධ වෙන උපත සහ මරණය තමයි අපි තේරුම් ගන්න. යමෙකුට ඒ සත්‍යයගේ උපත සහ මරණය ඒ මොහොතේ සිදුවන බව තේරුම් ගියොත් ඔහුට ඊට පස්සේ වෙන අල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙලා කියන්නේ ඒ මොහොතේ ඉපදුනා මරුණයි කියන එක කවුරු හරි කියලා දෙනකොට හැදෙන ඉන්නේ. නමුත් ඒක තව ටිකක් වෙලා යනකොට අමතක වෙනවා. ආය කවුරු හරි මතක් කරනවා. ආය ටික දවසක් යනකොට අමතක වෙනවා. ඉතින් මේ නිසා කාගෙන් හරි අහලා දැනගන්නේ මෙන්න මේ ඉපදුන මොහොතේ මරුණයි කියන එක. ඒක හැම මොහොතකම පුහුණු වෙන එකට කිව්ව භාවනාව. ඒකට මොකද්ද භාවනාවයි කියලා අපිට කරන්න තියෙන්නේ? ඒ මොහොතේ හට ගන්නා චිත්ත පරම්පරාව ඒ මොහොතේම නැති. ඉතින් අපිට මේක කොහොම හරි දවසක ඔප්පු වුණොත් අන්න අපි ඒ මොහොතේම මොකද කරන්නේ? ගිහි ගෙයින් අත මිදෙන්නේ. එතකොට ගිහි ගෙයින් අත මිදෙන්නේ ඇයි? තමන්ගේ අම්මා කියලා කෙනෙක් නැහැ, තමන්ගේ බිරිඳ කියලා කෙනෙක් නැහැ, තමන්ගේ දරුවා කියලා කෙනෙක් නැහැ කියලා අවබෝධයක් වෙනවා. ඉතින් මේ අවබෝධය වෙන එකට තමයි ඔය රහත් කියලා කියන්නේ. ඉතින් මේක මුලින්ම අසා දැනගන්න එකට තමයි සෝතාපන්න කියන්නේ. ඉතින් මේක කොහොම හරි පුහුණු වෙලා අවසාන මොහොතේ එනවා මේ ඔක්කොම තියෙන විඥානය. අන්නේ විඥානය කියලා අවබෝධ වුණ දවසක ගිහිගේ ඉන්නේ කොච්චර කාලයක්ද? සතියයි. සතියයි කියන්නේ ක්ෂණය. ඒකෙන් නෙමෙයි. අපි දැන් සතිය දවස් 4 දාගෙන තියෙන්නේ. එතකොට ඇහැට රූපයක් ගැටෙනවා. ඔන්න පටිච්චසමුප්පාදයෙන් පටන් ගන්න හැටි. ඇහැට රූපයක් ගැටෙනවා. ඇහැට රූපයක් ගැටුනහම මොකද්ද වෙන්නේ? ඇහැට රූපයක් ගැටුනහම පෙනීමක් ඇති. අන්න හරි. මේක හොඳට අහගන්න දැන් මෙතනදී. දැන් අපි ඊට පස්සේ හවස් වරුවේ අද මේක ටිකක් පුහුණු වෙන්න ඕන. ඇහැට රූපයක් ගැටෙනවා. ඇහැට රූපයක් ගැටුනහම මොකද්ද වෙන්නේ? කනට ශබ්දයක් ඇහෙනවා. කනට ශබ්දයක් ගැටෙනවා. ගැටුනහම මොකද්ද වෙන්නේ? ඇහෙනවා. ඔය දෙක විතරක් ගමුකෝ. ඇහැට රූපයක් ගැටුනහම අපට පෙනෙනවා. දැන් ඇහැට රූපයක් ගැටුනහම පෙනෙනවා නම් ඇස් දෙක පියාගත්තහම මොකද්ද පෙනෙන්නේ? ඇස් දෙක අරගෙන ඉන්නකොට එතකොට ඇස් දෙක අරගෙන ඉන්නකොට විඥානයේ වද පේන්නේ ඒ වෙලාවට පේනවද පේන්නේ? ඒ වෙලාවට ගැටෙනවා. ඒ වෙලාවට ගැටෙනවා පේනවා ඇහැ අරගෙන ඉන්නවා. ඇහැ අරගෙන ඉන්නකොට විඥානයව පේනවද නැද්ද? පේන්නත් පුළුවන්. අන්න ඇහැ අරගෙන ඉන්නකොට විඥානයේ තියෙනවා පේන්න පුළුවන්. ඇහැ අරගෙන ඉන්නකොට වර්තමානයේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ඇහැට ගැටෙනවා විතරයි තියෙන්නේ. එතකොට ඇහැ අරගෙන ඉන්නකොට තමයි චක්කු විඥාන කියන ඒවා පහළ. ඇහැ වහගෙන ඉන්නකොට චක්කු විඥාන ඇති වෙනවද නැද්ද? ඇහැ වහගෙන ඉන්නකොට චක්කු විඥාන ඇති වෙනවද නැද්ද? නෑ. පොතේ මන් දන්නේ නැහැ. හොඳේ
කවුරු හරි කියලා දුන්නේ එක මන් දන්නේ. ඇහත් වහගෙන ඉන්නකොට චක්කු විඥාන හැදෙන්න විදිහක් නෑ. ඇහත් වහගෙන ඉන්නකොට හැදෙනවා නම් මොනවද ඇති වෙන්නේ? මනෝ විඥානය. ඇහත් වහගෙන ඉන්නකොට දැනෙන්න ඕනේ මොනවද? චක්කු විඥාන නෙමෙයි මනෝ විඥාන. එතකොට රහතන් වහන්සේකට මනෝ විඥාන ඇති වෙනවද නැද්ද? රහත් ස්වභාවයට මනෝ විඥාන ඇති වෙන විදිහ නෑ. මනෝ විඥාන ඇතුණාට ඒ මනෝ විඥාන තුළ යනවනේ තව සංඛාරයක්. අපි විඥාන වර්ග 6ක් නේ. දැන් විඥාන වර්ග තියෙනවා 6ක්. මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒතර මනෝ විඥාන කියන්නේ මොනවද? ඇත්තටම මේ හිතනේ. මනෝ විඥාන කියන්නේ ඇත්තටම මොනවද මේ? හිතනේ. එතකොට මේ හිතෙන්නේ කොහෙ තිබිලාද? විඥානයේ තිබිලා. එතකොට විඥානයේ තිබිලා හැදෙනකොට දැන් විඥාණයට එන්නේ මොනවද? පරණ මතකයන් එන්නේ. එතකොට පරණ මතකයන් එනකොට ඒ පරණ මතකයේ මනෝ විඥානයේ හැදෙනකොට පොඩ්ඩක් ගැඹුරු තනක් මේක. හොඳට පොඩ්ඩක් ඇනලයිස් කරලා. මනෝ දැන් කියනවානේ දිත්තේ දිත්තමත්තා, සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. දැන් මේ කාගෙනද මේවා මේ කියන්නේ? රහතන් වහන්සේ ගැන මේ කියන්නේ. රහතන් වහන්සේ ගැන කියනකොට කියනවා දැන් මේක මේ පටල ගන්න එපා. පොතේ තියෙන එකක් පොතේ කියලා කියන්නේ මේ පෘථග්ජනයෝනේ දැන්. දැන් මේ දහමම පොතේ පෘථග්ජනයෝනේ මේ ලියලා තියෙන්නේ. පෘථග්ජනයා ලියලා තියෙන්නේ පෘථග්ජනයාගේ දැනුමත් එක්ක. එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මෙම ලියන්න බෑ. දැන් හැබැයි ඔය ලියලා තියෙන ඒවත් මේ පොඩ්ඩක් ගලපලා ගන්න පොතේ සමහර ලියපේවා ගන්න පුළුවන් යමක් තියෙනවා. නමුත් ඒ පොතේ තියෙන එක 100%ක් ගලප ගන්නම බෑ මේක. දිත්තේ දිත්තමත්. දැකපු දේ දැකීම මාත්‍රයෙන් ඉවර කරනවා. ඒ මොකද්ද? වර්තමානයේ දකින රූපේ දකින මාත්‍රයෙන් ඉවර කරනවා. උතර මේක අහගන්න. සුතේ සුතමත්. අහුණු දේ අහුණු මාත්‍රයෙන් ඉවර කරගන්න. මුතේ මුතමත්. මුතේ කියන්නේ නහයට ගැනුණු සුවඳ, ඒ සුවඳ ගන්ධය ඒ මාත්‍රයෙන් ඉවර කරනවා. දිවට දැවුන රස ඒ මාත්‍රයෙන් ඉවර කරනවා. කයට දැනෙන ස්පර්ශය ඒ මාත්‍රයෙන් ඉවර කරනවා. විඤ්ඤාතේ විඤ්ඤාතම. මේ මොකද්ද කියන්නේ? සිතින් මාත්‍රයෙන් ඉවර කරන්න ඕ. දැන් සිතින් වෙන්නේ කොහෙන්ද එන්නේ? දැන් හිතන්න වෙන්නේ කොහෙද කියලාද හිතන්න වෙන්නේ? මතකයේ තිබිලා. එතකොට මතකයේ තියෙනවාට මතකයට මොකද්ද අපි කියන්නේ? විඥාන. එතකොට රහතන් වහන්සේට විඥානයේ තියෙන ඒවා මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. මතක් වෙනවා. ඒ පොතටත් එක්ක මේක ගලප්ප ගන්න යන්න එපා. එතකොට රහතන් වහන්සේ විඥාන නිරෝධයි කියන කතාව මොකක්ද කියන්නේ? අන්න මේ ඇත්තරම විඥානය කියන්නේ ජවන් වලට කියන තවත් නම. එතකොට ඇහැට දැකපු රූපේ චක්කු විඥානය ඒ මොහොතේට දැකපු එක ඒ චිත්ත වීදියේදී ජවන් ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ චිත්ත වීදියක් තුල. මේක හොඳට තේරුම් ගන්න මේක මන් දන්නේ නැද්ද තේරෙයිද කියලා. ඒකයි මේක මේ කියලා දෙන්න අමාරුයි කියලා කියන්නේ. ඇහැට දැකපු මම අද මේ දැන් කට්ටිය අඩු නිසා දැන් තේරලා තේරෙන නිසා දැන් මේක මේ කියන්න පටන් ගන්න. බෝඩ් එකට තාපොඩ් එකකින් ඕනේ. ඇහැට දැකපු රූපේ මොකද්ද? ඇහැට දැකපු රූපේ
ඒ මොහොතේම ඉවරයිනේ. මොකද්ද? ඇහැට දැකපු රූපේ ඒ මොහොතේම ඉවරයි. හැබැයි ඒ මොහොතේම ඉවර වුණාට ඇහැට දැකපු රූපේට හටගත්ත චිත්ත වීදිය ඉවර වෙනවද? නෑ. ඒ චිත්ත වීදිය දිගටම ක්‍රියාත්මක. ඇහැට දැකපු මේක හොඳට අහගන්න මෙතනින් තමයි ওই භාවනාව හුරු වෙන්න ඕනේ. ඇහැට දැකපු රූපේ ඒ මොහොතේම ඉවරයි. ඒ මොහොතේම ඉවර වුණාට ඒකට සම්බන්ධ වුණ චිත්ත වීදිය අවසන් වෙලා නැහැ. ඇහැට රූපයක් ගැටුණාම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඉතින් බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරන්න යනකොට ටිකක් කියනවා අය මොකද්ද කියන්නේ? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාන. මේ උඹලා අහපු නැති එක මේක පෙර එකත් එක්ක සසඳ අහන්න එපා කියලා ආයතරයක් කියනවා. දැන් මමත් මේ මොකද්ද කියන්නේ? මේ මම කියන්නේ යන එක පෙරහලා නැහැ. ඔය කාගෙන් හරි අහගත්ත එකයි කාගෙන් හරි කියවලා දැනගත්ත එකත් එක මේක සසඳන්න ගියොත් මේ අනන්ත සංසාරයක් අපි මේ ඇවිල්ලා මේ සත්‍ය අවබෝධ කරගන්න තියෙන මොහොත නැති කරගන්න. ඒකයි මේ දහම කොහෙවත් ලියලා නෑමයි. ඒකයි මම කියන්නේ. ඔය මේ දහම දැන් මෙතන මේ චිත්‍ර වීදි කියලා ලොකු විස්තරයක් තියෙනවානේ. ඔය ලියන්නේ දැනුමේ. ඒ දැනුමේ ලියපු නිසා තමයි අර චක්කු ප්‍රසාදය මේ හැටම දහන්නේ. චක්කු ප්‍රසාදය මේ ඇහැට තියෙන්න බෑ. චක්කු විඥානය කියන්නේ සිතක්නේ. සිතක් කොහෙද මේක තියෙන්නේ? සිත මේ ඇඟේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ චිත්තද කය වෙනම එනර්ජි කයකට තියෙන්නේ. එතකොට ඇහැට දැකපු රූපය ඒ මොහොතේම අවසන්. එතකොට ඇහැට රූපයක් දකින්නයි කියලා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් ගැටෙනවායි කියන්නේ. හරියට. ඇහැට රූපයක් ගැටෙනවායි කියලා කියන්නේ මොනවද මේ ගැටෙන්නේ? සුද්ධාස්තකයි ගැටෙන්නේ හරියට. මේ ගැටෙන්නේ මොනවද? සුද්ධයි. මේ ඇහෙන් නිකුත් වෙන පරමාණුයි මේ කයෙන් නිකුත් මේ රූපයෙන් නිකුත් වෙන පරමාණු මේ බෝතලෙන් නිකුත් වෙන පරමාණු මේ ඇහෙන් නිකුත් වෙන පරමාණු මේ බෝතලෙන් නිකුත් වෙන පරමාණුයි ඇහෙන් නිකුත් වෙන පරමාණුයි අතර ගැටීම නිසා තමයි එතකොට ඇහැ පියාගත්තාම ඇයි මේ බෝතලේ පෙන්නේ? අන්න ඇහෙන් එන පරමාණු වලට මේකෙන් එන පරමාණු ගැටෙන්නේ නැති නිසා චක්කු විඥානය කියන එකක් ඇහැක් වහගත්තාම ඇති වෙන්නේ පොතත් එක්ක ගලප ගන්න එපා. මේක පොතේ තියෙන එකක් නෙවෙයි මම මේ කියන්නේ. හැබැයි දැන් ඇහැ වහගත්තාම මට බෝතලේ බලන්න බැයිද? පුළුවන්. ඒ පෙනෙන්නේ මොකද්ද? මෙනි බෝතලයක් දැක්කයි කියලා විඥානේ සේව් කරගත්ත බෝතලේ යොල්පේ. එතන තමයි මනෝ විඥානය කියන්නේ. ඒක චක්කු විඥාන නෙමෙයි. දැන් බැයිද අපට හිරිවඩුන්නට යන්න ගිහිල්ලා තියෙන අය. දැන් එතකොට හිරිවඩුන්නට යන්නේ දැනට අපි ඉගෙනගෙන තියෙන්නේ සිත යනවායි කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ. දැන් ඔය සිත දූරංගමං ඒකතරං අසුතීරං ගුහාතයන් කියලා කියන්නේ. දූරංගමං ඒකතරං මේ සිත දුර ගමන් යන්න පුළුවන් කියලා කියන්නේ ඒක ශරණයක එහෙමනේ පොතේ පරිවර්තනය කරලා තියෙනවා. දැන් අපිට බයිද රුවන්වැලි සෑය බලන්න. දැන් රුවන්වැලි සෑය බලනකොට දැන් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තිනකොට ඕස්ට්‍රේලියාවට යන්න බැයිද?
එංගලන්තයට යන්න බැයිද? සිංගප්පූරුවට යන්න බැයිද? අනුරාධපුරයට යන්න බැයිද? යන්න පුළුවන්. මේ අනුරාධපුරයට හරි සිංගප්පූරුවට හරි ජපානයට හරි එංගලන්තයට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්නේ සිතක් යනවායි කියලා තමයි අපිට දැන් උගන්වන්නේ. මොකද්ද? අපිට දැන් උගන්වලා තියෙන්නේ සිතක් යනවායි. එතකොට මෙතන ඉන්න මට දැන් අනුරාධපුරේ යන්නේ කොහොමද? අනුරාධපුරේට සිත යනවා. එහෙමනේ අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ. නමුත් සිතක් යෑමක් මෙතන වෙන්නේ නැහැ. සිතට යන්න පුළුවන් උපරිම සීමාව තමයි ඒ අපේ ඕරායකේ ප්‍රමාණය. ඕරායකට පිටින් සිතක් යන්නේ නැහැ. පොතත් එක්ක ගලප ගන්න එපා. අපේ සිතේ යන්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි ඕරායකේ සීමාව. එහෙනම් අපි අනුරාධපුරයට යන්නේ ඕස්ට්‍රේලියාවට යන්නේ කොහොමද? ඕස්ට්‍රේලියාවට යන්නේ අර විඥානයේ තියෙන රුවන්වැලි ඡායය කියන ෆයිල් එකයි ඕපන් කරන්නේ. දැන් මේක කම්පියුටරයක්මයි. කම්පියුටර් ඕන තරම් data තියෙනවද? දැන් මේ data ඕන තරම් තිබ්බම අපි ෆයිල් වල numbers දාලා නම් දාලා නැතිනේ. මට දැන් රුවන්වැලි ඡායය කියන රුවන්වැලි ඡායය කියන එක type කරපු ගමන් රුවන්වැලි ඡායය ඔන්නේ. ඒ රුවන්වැලි ඡායය ඔන්නේ ඉන්නේ මදබෝඩ් එකේ සේව් කරලා තිබ්බ එකක් නෙමෙයි. වෙන කොහෙන් හරි එකක් දෙන්නේ. නෑ. සේව් කරපො නැති ඒවා එනවා. දැන් සීසෙල්ස් දූපතට අපි ගිහිල්ලා තියෙනවද? නෑ. දැන් ලම්බෝගිනි එහෙම කියේ. දැන් සීසෙල්ස් වලට අපි ගිහිල්ලා නැති නිසා අපි සීසෙල්ස් කියපුවම අපිට නිකන් අර මනෝ චිත්‍රයක්ම වගන්න පුළුවන් අපි දන්නේ නෑ. දැන් කම්පියුටර් සීසෙල්ස් කියන එක නැත්තම් කොච්චර ගහුවත් එන්නේ නෑ. ඒ වගේ අර සේව් කරපු ෆයිල් එක ඕපන් කරන එක තමයි ඒක. සිත යනවා නම් මොකද්ද වෙන්න ඕන? දැන් රුවන්වැලි ඡායයක සිත යනවා නම් දැන් රුවන්වැලි ඡායය තියෙන ටිකයි අපිට පේන්න ඕන. දැන් අපිට පේන්නේ කොහොමද? අවුරුදු 2කට 3කට කලින් ගියපු රුවන්වැලි ඡායයක් නෙවෙයි. දැන් ගෙදර යන්න බැයිද අපිට? ඒකට දැන් මෙතන ඉඳලා ගෙදර යනකොට උදේ තිබ්බ ගෙදරනේ පේන්නේ. සිත යනවා නම් මොකද්ද පේන්න ඕනේ? දැන් ගෙදර තියෙන ස්වභාවය පේන්න ඕනේ. ඒ නිසා අපි ඔය ෆයිල් එකක් ඕපන් කරන එකක් කරන්නේ මේ ෆයිල් කොහෙද තියෙන්නේ? විඥානයේ මොනවා වශයෙන්ද තියෙන්නේ? සංඥා වශයෙන් තියෙන්නේ. විඥානයේ සංඥා වශයෙන් තියෙන්නේ. විඥානයේ රූප වශයෙන් තියෙන්නේ. අන්නේ විඥානයේ රූප වශයෙන් මොන රූප වශයෙන්ද? චිත්ත රූප වශයෙන් උයි කියන්නේ. විඥානයේ චිත්ත රූප වශයෙන් තියෙන, විඥානයේ සංඥා වශයෙන් තියෙන, විඥානයේ data වශයෙන් තියෙන ඒවා තමයි අපිට දැන් මේ රෙකෝඩින් කරන්නේ මොනවා වශයෙන්? data වශයෙන් මේක රෙකෝඩින් වෙන්නේ. එතකොට මේ රෙකෝඩින් වෙන එකේ data තියෙන්නේ දැන් සින්දහක මොනවද කියන්නේ? data. සුද්ධාස්තක වශයෙන් තියෙන්නේ. ඒවා ඊට පස්සේ හඬ වශයෙන් ගන්න පුළුවන්, රූප වශයෙන් ගන්න. ඒ වගේ අපේ මේ විඥානයේ සංපත් කරලා තියෙන data. ඒ data මොනවා වශයෙන් තිබුණා? අවශ්‍ය වෙනකොට ඒක ශබ්ද වශයෙන්ද, රූප වශයෙන්ද, රස වශයෙන්ද, ස්පර්ශ වශයෙන්ද ගන්න. නාම ගොත්තන් කියෝක. ඒ නාම ගොත්තේ කොහෙද තියෙන්නේ? මේ විඥානේ. ඒතකොට විඥානේ නාම ගොත්තේ සීමාව කොච්චරයිද? මේ ඕරායකේ සීමා. නමුත් දැන් අපිට උගන්වන්නේ කොහොමද නාම ගොත්තේ කියන එක? කොහේ හරි විඥාන තලයක ඉඳලා එතන ඉඳලා රිට්‍රීව් කරනවා කියලා අපිට මේ උගන්වන්නේ. එහෙමට බුදුදහමට ගැලපෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙම විඥාන තලය කියලා එකක් බුදුදහමේ තියනවාද? ඔය ඒකද බුදුදහමද කියලා ගන්න. දැන් විඥාන තලයක් කියලා එකක් සතහනක් නෑ. නමුත් මෙතන මේ සිද්ධ වෙන්නේ මේ කයවල් හතරම මේ ඕරායකේ යන ප්‍රමාණය තමයි අපේ data එකේ තියෙන්නේ. දැන් මේ ඕරායක අපි යන තැනට යනවද නැද්ද? යනවා. අපි දැන් ප්ලේන් එකේ යනකොට ඕරායක අපිත් එක්ක යනවා. ඒතකොට මේ මතකේ අපිත් එක්ක යන්නේ නැද්ද?
දැන් කොට විඥාන තලයේ දැන් අපි උදාහරණයකට කියපුවාම දැන් හිතන්නකො දැන් මේ මොකක් හරි දෙයක යන සීමාවක් තියෙනවා ඒ කියලා. දැන් කොට නීල් ආස්තෝන් හඳට ගියාම හඳට ගියාට පස්සේ නීල් ආස්තෝන්ගේ මතකය නැති වෙන්න එපා. දැන් විඥාන තලයේකට ඒකට පුදුජලකට මේක දන්නේ නැහැ නේද? නමුත් නීල් ආස්තෝන්ගේ මතකේ නැති වෙනවා හඳට ගියා. දැන් අපි එංගලන්තේ යනකොට මේ මතකයක් එක්කම යන්නේ. ඒ කියන්නේ මේක හෙවණැල්ල වගේම අපිත් එක්ක යනවා. ඒක තමයි මේක තියෙන ස්වභාවය. එතකොට මේ ඩේටා ටික මොනවා වශයෙන්ද මේක තියෙන්නේ සංඥා වශයෙන් තමයි සංපත් වෙලා. එතකොට එහෙමනම් අපිට යම මතක් වෙන්නේ කොහෙද කියලාද? විඥානයේ තිබිලයි මතක් වෙන්නේ. හැබැයි විඥානයේ මේ මතක් වෙලා තියෙනකොට මේ තියරි ටිකක් වැඩි ගියාද? නමුත් තියරි එක මේක දැනගන්න ඕනේ මේක වෙන හැටි. නැත්නම් අපිට භාවනා කරන්නයි කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මේ. භාවනා කරන්න ඕනේ මේ පොඩ. අපි නැත්නම් මේ පොඩ ගන්න තැන මේ භාවනා කරදයි. මමත් එක්ක ඔය බුරු මෙහෙම ඉන්නවා පැය 10 12 එක දිගට භාවනා කරනවා ඉන්නවා. ඒ භාවනා කරන්නේ විඥානයේ තියෙන කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවනේ විඥානේ මතකය. ඒ වගේ එකක් අරමුණු කරගෙන ඒකට භාවනා කරනවා. ඒක තමයි ඔය කියන්නේ කසින කියලා කියන්නේ. ඒ කසින භාවනා කරන්නේ විඥානයෙන්ද. මේකෙදි බුදුදහමේදී නිරෝධය කියලා කියන්නේ එකක්වත් ගන්න නැතුව ඉන්න එක විඥානය. විඥාණයෙන් එකක්වත් ගන්න නැහැ. නමුත් මේ භාවනා කරන අය භාවනා කරනවා කියන්නේ මේ විඥාණයෙන් එකක් අරගෙන ඒක අරමුණු කරගෙන ඉන්නේ. මේවට තමයි කියන්නේ අර මොනවාද විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කිව්වේ ඒක. බුදුදහමේ තියෙන සවිතක්කං සවිචාරං ප්‍රීති සුඛ උපසම්පජ්ජ විහෙරති. ඒක තමයි නිරෝධය. විචාර නැතිව විතරක නැතුව. එතකොට අපි මෙන්න මේ යම් කිසි දෙයක් මතක් කරනවා නම් මතක් කරන්නේ කොහෙන්ද? විඤ්ඤාණය. එතකොට එන රහතන් වහන්සේට මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. එහෙනම් රහතන් වහන්සේ විඤ්ඤාණ නිරෝධයි කියලා කියන්නේ මොකක්ද? ඒ චිත්ත වීදියටයි විඤ්ඤාණ නිරෝධ කරන්නේ. ඉතින් මේ ගැඹුරුයි මේ. එතකොට රහතන් වහන්සේට විඤ්ඤාණය තියෙනවා. විඥාන නිරෝධ කරන්නේ කොතනදීද? ඒ ශරීරයේදී. කොතනද නිරෝධ කරන්නේ? ජවන් වලද නිරෝධ කරන්නේ. ජවන් කියන්නේ විඥාන කියන්නේ පංච උපාදානස්කන්ධ කියන්නේ මනස කියන්නේ නාම ගොත්තේ කියන්නේ කර්මජ කය කියන්නේ සංඛාර කියන්නේ එදා අපි නම් ගොඩාක් කිව්වා. ඔය එකම දෙයකට එතකොට මේ ජවන් කියන්නේ ওই ටිකටනේ. එතකොට රහතන් වහන්සේ චිත්ත වීදියේදී ජවන් නිරෝධ. රහතන් වහන්සේ චිත්ත වීදියේදී විඥානය නිරෝධ. රහතන් වහන්සේ චිත්ත වීදියේදී නාම ගොත්ත නිරෝධ. එතකොට මේ මුළු බුදුදහමම කියන්නේ කොච්චර කාලයක් ගැන කතා කරන එකද? චිත්ත වීදිය. එතකොට චිත්ත වීදියේ විඥාන නිරෝධ කරන එක තමයි ඔය විඥාන නිරෝධයි. එහෙම නැතුව සදාකාලිකව විඥාන නිරෝධ කතාවක් බුදුදහමේ. නමුත් පොතේ කියන්නේ මොකක්ද? රහත් වුණාට පස්සේ විඥාන නිරෝධ. ඇයි ඒකට හේතුව තමයි මේ බුදුදහම ශනවාදයෙන් බැහැරව අද උගන්වන්නේ. අපි ජීවත් වෙන්නේ ශරණයි කියලා ගත්තොත් ඒ ශරණයට තමයි නිරෝධ. ශරණයකදී මරණය ඉපදෙනවා. ඊගාව ශරණයට මොකද වෙන්නේ? ආයෙත් අලුත් දෙයකින් නැතිද? එතකොට දැන් බුදුහාමුදුරුවෝ නිරෝධ සමාපත්තියේ ඉන්නකොට ඒ ශරණ ඔක්කොම නිරෝධ. නමුත් කාශ්‍යප හාමුදුරුවෝ හම්බෙලා තියෙනවා කාශ්‍යප ඔයාගේ මේ සිවුර හරි සුමටයි. දැන් සිවුර සුමටයි කියනකොට මොකක්ද ඒ කියන්නේ? විඥාණයෙන්ද කියන්නේ? ඔව් මේ චිත්තයෙන්ද කියන්නේ? විඥාණය. මේ සිවුර හරි හොඳයි කියලා මැන ගන්නවනේ. එතකොට මගේ සිවුරට වඩා මේ සිවුර සුමටයි.
මනිනවද නැද්ද? එහෙනම් රහතන් වහන්සේලා බුදුවරු මනිනවද? ඈ? එහෙම මනින්න බෑනේ, හොඳයි නරකයි කියලා මනින්න බෑනේ. එහෙනම් එක්ක ඒ කතාව බොරු. එහෙම නැත්නම් බුදුවරයා විඥාණයට ගිහිල්ලා ඊයේ සූර සුමට බව දැකලා තියෙනවා. ඒ මැනීමත් මගේ එකට වැඩි ඔයාගේ එක හොඳයි. මට ඕක දෙන්න බැයිද? ඉතින් දුන්නයිද නේද? දින යාගේ එක අඳගත්තයි කියන්නේ. එක්ක කතාව බොරු. එහෙම නැත්නම් විඥානයේ ඉඳලා සිතුවිලි වලින් මේ කතා කරලා තියෙනවා. මේ ධර්ම තේරුම් ගන්න මේක කොතරම් සියුම් ධර්මයක්ද කියලා. කතා කරන්නේ විඥානයෙන් මිසක් වෙන කොහෙන් කතා කරන්නේ? බණ කියන්නේ කොහෙන්ද? විඥානයෙන් බණ කියන්නේ. හැබැයි මේ විඥානය තුළ උ ගත්ත අවබෝධය නැද්ද? ඒ අවබෝධය තියෙනවා. අවබෝධය තිබ්බට බණ කියන්නේ විඥානෙ මත තියෙන. එතකොට යමේ ප්‍රඥාවෙන් ඉන්නේ කොයි අවස්ථාවේද? නිරෝධ සමාපත්තියේ ඉන්නකොට. ඉතින් මේවට මොනවද කියන්නේ? පුද්වේ අනනුසුතේ ධම්මේ. පෙරහපු නැති එක. දැන් සෝතාපන්නයා විතරයි මෙච්චර කල් එහෙමයි කියලා. මේ බුදුවරයාත් එහෙම කියනකොට සත්‍ය බලන්නේ නැතුව තියෙයි මිනිස්සු. ඈ? දැන් සඳකේ බුදු ජාතකයේ යශෝදරාගාවට බුදුහාමුදුරුවෝ විඥාණයෙන් කියනකොට මිනිස්සු කියන්නේ අපි බුදුදහම විකෘති කරනවා කියලා නෙවෙයි. දැන් ප්‍රායෝගික ප්‍රඥාවෙන් දකින කෙනෙකුට හින්දු දහමෙන් බුදුදහම වෙනස හඳුනා ගත්තට පස්සේ මේ ගැටලුවක් නෙවෙයි. දැන් අපිට තියෙන්නේ හින්දු දහමනේ. ජෛන මහාවීරගේ රූපෙත් දීලා, ජෛන මහාවීරගේ දහමක් දීලා, ජෛන මහාවීරගේ පුද පූජාක් දීලා. අන්න මම මේ පත්‍ර කැලලක් හොයාගත්ත මේ ළඟදී කොහේ හරි අර මොකද තිබිලා ඔය දෙවියන්ට පින් දෙන කතාව. ඒ කියන්නේ මරණයට පස්සේ පින් දෙන කතාව ඇවිල්ලා තියෙන්නේ පාතේකම කවුද? අර පාතේකම කියලා මහාචාර්ය කෙනෙක් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ. පාතේක ඥානේශ්වරනේ. අන්නේ හාමුදුරුවෝ දීලා තිබුණා මේ බුදුසරණ පත්‍රයකට මල ගියත්තන්ට පින් දෙන එක ඇවිල්ලායි තියෙන්නේ මිහිඳු හාමුදුරුවන්ගෙන් පාස්පෙට් කියලා. ධර්මයේද කොහෙද? එතකොට බුදුහාමුදුරුවෝ දැන් මරණයට පස්සේ මිනිසුන්ට පින් දෙන්න කියලා තියෙන්නේ. නෑනේ ඒක ඇවිල්ලා තියන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ පස්සේ. එතකොට විගාලෝවාද සූත්‍රය කියනවා නම් බුදුහාමුදුරුවෝ අම්මලා තාත්තලාට එහෙම පින් දෙන්නයි කියලා තියෙන එක වැරදි කතාවක් නේද? එතකොට විගාලෝවාද සූත්‍රය කියලා තියෙන්නේ පස්සේ වෙන්නෝ. මම දන්නේ මේ පාඨයකම මහාචාර්ය හාමුදුරුවෝ කරන්නේ. ඒ හාමුදුරුවෝ පත්‍රය කියලා තිබ්බම හින්දා ආටිකල් එක තියාගත්තා මම ළඟදී කොහෙන් හරි කියවලා. ඒ කියන්නේ මේ මිහිඳු හාමුදුරන්ගෙන් පස්සේ තමයි මේ අදහස් ආවේ. එහෙනම් ඉතින් එතකොට හරිනේ. එතකොට මිහිඳු හාමුදුරන්ගෙන් පස්සේ නම් ආවේ. එතකොට ඒ මිහිඳු හාමුදුරනේ. එතකොට මේ පාතේ මහාචාර්ය පාතේගම ඥානේශ්වර 2014 මැයි 14 වෙනි බදාදා මියගිය ඥාතීන්ට පින් දෙන්නේ කෙසේද? අප අතර එකට ජීවත් වූ කෙනෙකු මියගිය පසු එම පුද්ගලයන්ට ආගමනුකූල වත්පිළිවෙත් කිරීම බෞද්ධ සම්ප්‍රදායේ පැවති එන ප්‍රබල චාරිත්‍ර මේ චාරිත්‍ර ක්‍රමයට අපට හඳුන්වා දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේ අපේ රට තුළ පැවති මලවුන් නැදීමේ චාරිත්‍රය සංශෝධනය කරමු. මියගිය පරලෝකීය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සද්ධාරි චාරිත්‍ර උන්වහන්සේ ශ්‍රී ලාංකේය ජනතාවට දේශනා කර වදාළසේක. ඉන්පසු මෙරට සමාජය තුළ මලවුන් වෙනුවෙන් කරන ක්‍රියාදාමයන් එකක් වෙනුවට දෙකක්ම අනුගමනය කරන්නට සිංහල සමාජය තුළ චාරිත්‍ර සකස් විය. එනම් මලවුන් නැදීමේ චාරිත්‍ර ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට පෙර තිබූ එක. මියගිය මේ පරලෝකීය නෑදෑයින්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය හැවත් මිහිඳු මහරහතන් වහන්සේ හඳුන්වා දුන් පිළිවෙල. එතකොට දැන් ඊටාමත්ම පැහැදිලි මේ මල ගියායට පින් දෙන එක බුදුහාමුදුරන්ගේ දේශනාව නොවන බව. එතකොට මේක ඊට අවුරුදු 250 විතර පස්සේ ඇති වුණේ. ඒ නිසා ඉතින් බුදුහාමුදුරුවෝ නොකියපු නොකරපු දේවල් අපි කරන්න අවශ්‍යත් නෑ. මේවා තමයි මේ චාරිත්‍ර වාර්තිකල අපට එකතු වෙලා තියෙන දේවල්. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙකුට
මතක් වෙනවා නම් මතක් වෙන්නේ විඥානේ තියෙන්නේ. එතකොට බණ කියන්නේත් මොකෙන්ද? විඥාන. එතකොට එහෙනම් බණ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් හරි බුදුවරයෙක් හරි පෘථග්ජනයෙක් හරි බණ කියන්නේ විඥානයි. හැබැයි රහතන් වහන්සේලා ආර්යෝ බණ කියනකොට තමන් අවබෝධ කරපු විද්‍යාවත් එක්කම ගලප්පගෙන තමයි මේක දේශනා කරන්නේ. මොකද්ද ගලප්පගෙන තියන්නේ? අපි ජීවත් වෙන්නේ ක්ෂණයයි කියන අවබෝධයත් එක්ක තමයි මේ ධර්ම දේශනා. ඉතින් ක්ෂණය පිළිබඳ අවබෝධයක් නැති අය මොකද්ද කතා කරන්නේ? සමස්ත සමාජයක් අරගෙන සමස්ත ජීවත් වෙන පරාසයක් අරගෙන ඒක තුල තමයි විස්තර කරන්නේ මෞකසෙන් උපතක් කෙට්ටියෙන් මරණයක් කියන සාධකයේ පදනම්. එතකොට මේ මැද මොනවද කරන්නේ? මැද කරන්නේ පින්දහම් කරන. එහෙම නැත්නම් පව් කරන. එහෙම නැත්නම් භාවනා කරන. එතකොට බුද්ධ ධර්මයේ මොකද්ද? වර්තමානයේවත් කෙනෙක් ජීවත් වෙන්නේ නෑ. ඇයි ඒ? ඇති වුණ මොහොතේම නැති වෙන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන නිසා පැවැත්මක් කියන එක නෑ. එහෙනම් මේ ශ්‍රමය දකින්නවා නිරෝධයක් දකින්න. එතකොට නිරෝධය කියන්නේ කොහොමද? සමුදය ඇති වුණ මොහොතමයි නිරෝධය. එතකොට එහෙමනම් දැන් අපි කතා කර ආවේ රහතන් වහන්සේට චක්කු විඥාන තියෙනවා. චක්කු විඥාන කියන්නේ මොකද්ද? ඒ මොහොතේම දැකපු රූපය ඒ මොහොතේම නැති වුණ බව අවබෝධ කරගන්න එකට තමයි චක්කු විඥානය. මොකද්ද? යමක් ඇති වුණ මොහොතේම ඒක නැති වුණ බව අවබෝධ කරගන්නවා නම් චක්කු විඥානය. එතකොට මේ චක්කු විඥාණයටම අපි කියපු නමක් තිබ්බා තව මොකද්ද? සිත කියන. ඒ චක්කු විඥාණයට උග තව නමක් අපි කිව්වා චිත්තය. එතකොට මේ චිත්තයේ චක්කු විඥානයේ සිත තුළ යමෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඔහු තමයි අරහතුන් වහන්සේ. ඔහු තමයි අරහතුන් වහන්සේ. ඇයි? හිතෙන් මොකද්ද දකින්නේ? යමක් ඇති වුණ මොහොතේම නැති වුණා. හඬක් ඇහුණා. ඒ මොහොතේ මේක නැති වුණා. එතකොට මේ ක්‍රියාදාමය යටපත් කරන්නේ විඥානීය ඉස්මතු වෙනවා නේද? විඥානීය ඉස්මතු කරලා මොකද්ද කියන්නේ? රූපය දැක්කා කියලා අපට දෙනවා ගනුමක්. ඊට පස්සේ රහතන් වහන්සේ කියන්නේ නෑ එහෙම එකක් නැහැ කියලා මොකද කරන්නේ? ඒක අයින් කරනවා. එතෙන්ට එන්න දෙන්නෙම නැතුව ඒක අයින් කරනවා. මම මේ දැක්කේ රූපයක් නෙමෙයි. සුද්ධාස්ත ගොඩක් මම මේ දැක්කේ පරමාණු ගොඩක් මම මේ දැක්කේ. පෘථග්ජනයා මොකද කරන්නේ? රූපයක් දැක්කයි කියලා අල්ලනවා. එතකොට අල්ලලා ඒ රූපයට ඇලීම් ගැටීමුත් ඇති කරගන්නවා කවුද? පෘථග්ජනයා. දැන් රහතන් වහන්සේට ඉතුරු කැලලක් නැහැ. ඇයි? දැකපු තැනින් මේක ඉවර කරනවා. එතකොට දික්කේ දික්කමත්කම්. දැකපු දේ දැකේ මාත්‍රයෙන් ලෝක දැක්ක පමණයි කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඒකයි පරිවර්තනයෙන් දුන්න වැරද්ද. පමණ කතාවක් බුදුදහම එකක් නෙමෙයි. දික්කේ දික්ක මත්තා. එතකොට සුතේ සුත මත්තා. එතකොට අහුණු දේ අහුණු සෙනෙන් ඉවරයි. මට શબ્දයක් ඇහුණා ඒක හරි මෙන්න එහෙමයි දෙවිද කතා කරා හරි වැඩේ කියලා අර එළියට ගිහලා කතා කරලා හරි වැඩේ හැමතුරනේ යන්න තියෙනවා එන්න යනවාද රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. එතකොට දැනෙන ඒවා සූල ඒවා ස්පර්ශන ඒවා රස දැනෙන ඒවාත් එහෙම. දැන් ගැටුම්ම කාර්යයක මොකද්ද මේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන්නේ. දැන් මොකද රහතන් වහන්සේට මේ විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් එහෙම නැත්නම් මතක් වෙනවා කියන එක තියනවද නැද්ද? තියනවා. දැන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට එයාට මතක් වෙනවා. මොකද මතක් වෙන්නේ? ඊයේ පින්නපාතේ ගිය ගම. එහෙම නැත්නම් උදේ දැක්ක සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට මතක් වෙනවා. මතක් වෙන්න බැයිද? ඒ මතක් වෙන තැනෙත් මොකද්ද කරන්නේ? ඒක ඒ මොහොතේම ජවන් වලට යන්නේ නැතුව
දැන් රහතන් වහන්සේ ද බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ දකිනවා. දිත්තේ දිත්තමත්තං. දිත්තේ දිත්තමත්තං කියන්නේ මේ මොහොතේ නෙවෙයි හැබැයි. රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ කියලා හඳුනාගන්නේ මොකද? විඥානේ මතකේ. විඥානේ මතකයෙන් ක්ලික් වෙනවා. ඒ මොහොතේ මේක ඊගාව චිත්ත වීදියේම ජවන් වලදී මේක එතකොට මේ ජවන් වලදී ඉවර කරන එක තමයි විඥාන නිරෝධයි කියලා කියන්නේ. නමුත් අද අපිට උගන්ලා තියෙන්නේ මොකද්ද? උප්පත්තියලා මරණය දක්වාම එක විඥානයයි තියෙන්නේ කියලා තමයි මේ පටිසමුප්පාදේ විග්‍රහ කරලා තියෙන ඔය මහා පඬිතුවලින් පොත්වල තියෙන්නේ. උප්පත්තියලා මරණය දක්වාම එක විඥානයක් තියෙනවා කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේ විඥාන නිරෝධයි ස්ථිරයි කියලා කියන්නේ ඒ නිසා. එතකොට විඥාන නිරෝධයි කොතරකටද? ඒ ක්ෂණයට ඒ චිත්ත වීදියේද විඥාන නිරෝධය. ඒ චිත්ත වීදියේදී විඥාන නිරෝධය. ක්ෂණ 17ක් තමයි චිත්ත වීදියක්. ඒකක අර වයිබ්‍රේට් 17ක් තියෙනවා ඒක චිත්ත වීදිය. ලෝකතර උපාද පිටිබංග කියලා තුනකට බෙදෙන්නේ නැහැ අතන. ඒ චිත්ත වීදියකොත් උපාද වයවි යන උපාද වයවි. ඒනොට වයිබ්‍රේට් 17ක් වෙනවා. අපි දැන් කතා කරනවා වයිබ්‍රේට් 17කින් තමයි මේක යන්නේ. එතකොට මේ වයිබ්‍රේට් 17 දී වයිබ්‍රේට් 8ක් වෙනකන් රහතන් වහන්සේට තියෙනවා. කන වොත්තපන වෙනකන් තියෙනවා. වොත්තපනෙන් පස්සේ වෙනවා තව වයිබ්‍රේට් 7ක්. ඒවා තමයි ජවන් සිත්. එතකොට මේ ජවන් සිත් 7 තුල ලෝකේ තාම කවුරුත් බෙදලා නැහැ. හොඳේ. ඕක මම කියන්න ගිහලා මම ළඟදී බැනුනොත් ඇහුවා. දැන් මේ ජවන් 7 කියන්නේ මොනවද? සංඛාරනේ. සංඛාර කියන්නේ මොනවද? කල්පනා කරනවා කියන එක. කල්පනා කරනවා කියන්නේ හිතනවායි කියන එක. හිතනවායි කියන්නේ සංසාරය කියන එක. එතකොට මේ ජවන් 7ක් තියෙනවනේ. මේ ජවන් 7 මේ ජවන් 7 මේකෙන් 5 වෙනම අයින් කරනවා දෙකක් සාවිධයකටයි. එතකොට මේ ජවන් සිත් 7 පළවෙනි ජවන් 5 පළවෙනි ජවන් 5 තමයි පංච උපාදානස්කන්ධ. කවුරුත් බෙදලා නැහැ මෙතකල් ලෝකෙ. හොඳේ. ඒ නිසා ඔක ගැටුම් ඇති කරගන්න එපා. පළවෙනි 5 රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට ඇහැට රූපයක් දැක්කා. එතකොට ඇහැට රූපයක් දැකනකොට වර්ණ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප කියලා කියන්නේ මොනවද? චිත්ත රූපවල. ඊට පස්සේ ශබ්දයක් ඇහුණා. ශබ්ද රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මෙතන මේ රූප කිය මොනවටද? චිත්ත රූප. නමුත් අපේ අවාසනාවකට ඒ අභිධර්මයේ ගැන දැනට ලංකාවේ මුළු ලෝකෙම ලියලා තියෙන ඔය අභිධර්ම පොත්වල විස්තර කරන්නේ අභිධර්මයේ කොටස් 4ක්. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට චිත්ත කියන්නේ මොකක්ද? චිත්ත කියන්නේ ඇහැට රූපේ දැකපු එක. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය. ඒකනේ චිත්ත. වොත්තපන වෙනකන් චිත්ත. එතකොට චෛතසික කියන්නේ මොනවද? චෛතසික කියන්නේ ජවන් වල. එතකොට චිත්ත, චෛතසික. ඒ චෛතසික පදනම් කරගෙනමයි චිත්ත රූපම වන්නේ. එතකොට චිත්ත, චෛතසික, චිත්ත රූප මේ ටික අවබෝධ වුණ කෙනාට මොකද ලබන්නේ? නිවන. නමුත් අපේ අවාසනාවකට මේ රූප බෙදුවා අකනිෂ රූපයි කියලා කවුරු හරි මෑත ඉතිහාසයේ පොත්පත් කියනවා. දැන් අභිධර්මයේ තේරුම් ගන්න බෑ. අභිධර්මයේ කියලා කියන්නේ මේ මහා ගැඹුරු සිත ගැන කරපු විග්‍රහය. ඒ සිත ගැන කරපු විග්‍රහයට ආය ධම්ම අකනිෂ රූපයි කියලා
රූප කියලා බෙදනවා. දැන් මෙලෝඩයක් තේරෙන්න ගන්න බැරි විදිහට ඔය අභිධර්මයේ සම්පූර්ණයෙන්ම විකෘති කරලා ඉතියි. අභිධර්මයේ චිත්තචෛතසික රූප නිබ්බාන කියන්නේ මේ අටවිස රූප හැම නෙවෙයි. චිත්ත රූප. මේ චිත්ත රූප වල ඔය පටවියාපෝ තේජෝ වායෝ කතාවක් මෙතන නෑ. මෙතන චිත්ත රූප කතාවක් තියෙන්නේ. නමුත් අපේ අවාසනාවකට අභිධර්මයේදී විස්තර කරන්නේ ඉතින් මම නම් වශයෙන් කියන්නේ ලංකාවේ බිහි වෙලා තියෙන ප්‍රධානම ප්‍රභූවරු දෙදෙනාගේම පොත්. ඒ දෙන්නා ලියලා තින්නේ එතන ලියලා තින්නේ අටවිසි රූපයි කියලා. අටවිසි රූප කතාවක් මෙතන නෑ. මෙතන චිත්ත චෛතසික චිත්ත රූප නිබ්බාන. චිත්ත රූප නැත්නම් ඡායා රූප. නැත්නම් එනර්ජි පික්චර්ස් කියන එක තමයි එතන දාලා තියෙන්නේ. එතකොට දැන් අන්න රූපයක් දැක්කා රූප ශබ්ද රූප දැන් වර්ණ රූපනේ. වර්ණ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ ජවන් පහකදී හැදෙනවා. ශබ්දයක් ඇහුනහම මොකද වෙන්නේ? ශබ්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ හැදෙනවා. රසයක් දැනනහම රස රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ හැදෙනවා. සුවඳක් දැනනහම ගහන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ හැදෙනවා. එතකොට කයට හැදුනහම කාය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ඔය පංච උපාදානස්කන්ධේ හැදෙනවා. එතකොට මෙන්න මේ විදිහට ජවන් වලදී පළවෙනි පහ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය හැදෙන්නේ. කොහෙද මේක හැදෙන්නේ? විඥානේ. නමුත් දැන් අපට පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධයක මොකද්ද පෙන්වන්නේ? ඇහැ, නාසය, දිව, ශරීරය කියලා පෙන්නනවා මේ ඇඟේ තියෙන පංචස්කන්ධය. බුදුහාමුදුරන්ගේ පංචස්කන්ධය කියලා කිය මොකද්ද? විඥානයේ හැදෙන පංචස්කන්ධය. එතකොට මේ පළවෙනි වතාවට රූපයක් දැක්කහම මොකද්ද වෙන්නේ? දැන් පළවෙනි වතාවට රූපයක් දකිනවා. ඒ රූපේ දැක්කහම ඒ රූපේ ඒ මොහොතේම ඉවරයි කියලා දන්නව කවුද? රහතන් වහන්සේ. දැන් නැති කෙනා මොකද කරන්නේ? ඒක සේව් කරගෙන ඒකට අදාළ කරන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක හදාගන්න. මෙන්න මේ පළවෙනි සැරේට දකින්න රූපේ ඒ මොහොතේ හදාගන්න විඥාණයට කියනවා පංචස්කන්ධය. ගැඹුරු වචනයක් මම කිව්වේ. මොකද්ද? පළවෙනි වතාවට රූපයක් දැක්කහම ඒ රූපය පිළිබඳව විඥානයක් හදාගන්න එකට කියනවා පංචස්කන්ධ. මොකද්ද? ඒක හොඳට අහගන්න ඕන. ලෝකේ තාම කියලා නෑ ඔබ කවුරු. පළවෙනි වතාවට චක්කු විඥානයක් හැදුනහම ඒ චක්කු විඥානය පිළිබඳව හදාගන්නා මුල්ම විඥානයට මොකද්ද කියන්නේ? පංචස්කන්ධ. ඒ විඥානය පිළිබඳවම නැවත කල්පනා කරන එකට කියනවා පංච උපාදානස්කන්ධය. බුදුහාමුදුරු නැති කරන්න කිය මොකද්ද? පංච උපාදානස්කන්ධයයි නැති කරන්න කිව්වේ. ඇයි ඒ? එක සැරේම පේන එක විඥානයක් බවට හැදෙන එක වළක්වන්න අපට අමාරු. හැබැයි රහතන් වහන්සේ ඒකත් නැති කරනවා. රහතන් වහන්සේ පළවෙනි සැරේට එන එකත් නැති කරනවා, මතක් කරන එකත් නැති කරනවා. හිතන්නකො කොච්චර සියුම්ද කියලා. ඒ නිසා රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියනවාද? රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියනවාද? නෑ මං අහන්නේ රහතන් වහන්සේට දැන් ලෝකයේ පංචස්කන්ධය කියනවා මේකට. ඒක වෙනම කතාවක් හොනේ. මේ කයටත් පංචස්කන්ධය කියලා භෞතික වශයෙන් කියන කතාව. ඒක මෙතන කලප්ප ගන්නවත් එපා. ඒක රහතන් වහන්සේට දැන් මම කියපු ආකාරයේ පංචස්කන්ධයක් හැදෙනවාද?
දැන් ඇහැට රූප හොඳ ගැඹුරුම තැනක්. මේකෙන් තමයි මේ ධම මෙතෙක්කල් වහලා තිබුණේ. ඒ කියන්නේ රහතන් වහන්සේට පංචස්කන්ධ තියෙනවා, පංච උපාදානස්කන්ධ හැදෙන්නේ නැහැ කියලා තමයි අද ඔය දේශකයන් වහන්සේලා දේශනා කරන්නේ. රහතන් වහන්සේට විඥාන තියෙනවා, අභිවිඥාන නැහැ කියලා තමයි විස්තර කරන්නේ. හොඳ? දැන් මම අහන්නේ රහතන් වහන්සේට මේ පංචස්කන්ධයක් තියෙනවාද? පංච උපාදානස්කන්ධය විතරද නැත්නම්? එහෙම නැත්නම් පංචස්කන්ධයක් නෑ, පංච උපාදානස්කන්ධයක් දෙකම නෑ. දෙකම නෑ. ඇයි? පංචස්කන්ධය මොනවද කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඉතින් රහතන් වහන්සේට විඥානයක් තියෙනවා නම් එයා රහත් නෙමෙයි. හැබැයි රහත් ස්වභාවයෙන් විතරයි විඥානය නැත්තේ. දැන් රහතන් වහන්සේට විඥානය තියෙන නිසා තමයි බුදුහාමුදුරන්ට විඥානය තියෙන නිසා තමයි බණ කියන්නේ. බුදුහාමුදුරෝ සාරිපුත්ත හාමුදුරෝ හඳුනාගන්නේ මොකෙන්ද? විඥානය තියෙන නිසා. හැබැයි නිරෝධ සමාපත්තියේ ඉන්නකොට එහෙම හඳුනා ගැනීම නෑ. එහෙනම් නිරෝධ සමාපත්තියේ ඉන්නකොට ඔය සමාපයට එක එකව පේන්න පුළුවන්. එහෙනම් විඥානයේ ඇති කරගත්ත ඒකාග්‍රතාවය නැමැති මිත්‍යා සමාධියකදී තමයි බෙහෙත් කියන්නේ ඔය මාර දූතිකාව පේන්නේ. එහෙම නැත්නම් ඔය අනිත් අය මරණ තැන් පෙනෙන්නේ, අනිත් පෙර භවයන් ගැන පෙනෙන්නේ, මතු භවයන් ගැන පෙනෙන්නේ මිත්‍යා සමාධියකින් මිස ආර්ය සමාධියකදී යමෙක් ඉන්නවා නම් ඒ ඉන්නේ නිරෝධ සමාපත්තියේ විතරයි. ඉතින් නිරෝධ සමාපත්තියකට පරිබාහිර සමාධියක් තියෙනවා නම් ඒක විඥානයේ තුල පවතින සිතේ ඒකාග්‍රතාවය කියන ස්වභාවය මත පවතිනා වූ අනාර්ය සමාධිය. ආර්ය සමාධිය කියන්නේ නිරෝධ සමාපත්තිය විතරයි. ඒ නිරෝධ සමාපත්තියේදී විඥාණයෙන් එයා නිදිලයි. විඥාණයෙන් නිරුද්ධ වුණ කෙනෙකු ඉන්නේ චිත්ත සමාධිය. චිත්ත සමාපත්තිය. ඒකටම තමයි නිරෝධ සමාපත්තිය. එතකොට යමෙක් ඔය මොනවා හරි පේනවා නම් පෙර භවයන් ගැන පේනවා නම් මතු භවයන් ගැන පේනවා නම් අනිත් අය ගැන පේනවා නම් උඩින් ගියපු අය ගැන පේනවා නම් එතකොට ඔය දැන් මොනවද එක එක ගැන යොමු කරලා බලන්න පුළුවන් නම් එක එක ඖෂධ වර්ග පේනවා ලෙඩ වලට බෙහෙත් සුව කරන අයත් ඉන්නවනේ දැන් අමුතුවෙන් නේද? ඔය ඉන්දියාවෙත් ඉන්නවා දැන් ඔය සමහර අය එඩ්ගාර් කෙසිලා වගේ අයත් එහෙම අයත් වෙලා ඒව මොනවද? අනාර්ය සමාධිය. ඒවා විඥානයේ තුල මායාවන් වලට හසුරෙච්ච දේවල් නිසා ආර්යකුගේ ආර්ය සමාධියේදී නිරෝධ සමාපත්තිය නිසා වෙන මොකක්වත් එතන තියෙන්න විදිහක් මෙන්න මේ දෙකේ වෙනස තමයි අපි කවදා හරි දවසක හඳුනාගන්නේ. මේ නිසා අද ලෝකෙම මිනිස්සු රවටිලා තියෙන්නේ නිරෝධ සමාපත්තියේ ඉන්නකොට සමාධියට එක එකව පේනවායි. සමාධියට ආර්ය සමාධියකට කිසි දෙයක් පේන්නේ නැහැ. අනාර්ය සමාධියට තමයි එක එකව පේන්නේ. මොකද නිරෝධ සමාපත්තියදී ඉන්නේ විඥානයේ මිදිලා විඥානයේ නිරෝධ කරා. විඥානයේ නිරෝධය කරපු කෙනෙකුට ඉන්න පුළුවන් ප්‍රඥාව මොකද්ද කියන්නේ? ඇති වුණ දේ මොහොතේම ඉවරයි. ඇති වුණ දේ මොහොතේම ඉවරයි. ආපහු සිතුවිල්ලේ මොහොතේ. ඒ සිතුවිල්ලේ ඉවර බව දැනගෙන ඉන්න එක නින්දත් අවදියක්. ආර්ය සමාධිය කියලා කියන්නේ අවදියෙන් මම නැති කරන එක. අවදියේ ඉඳගෙන මමෙන් විඥාණයෙන් නිදහස් වෙන එකට කියනවා ආර්ය සමාධිය කියලා. නිදාගෙන මමෙන් නිදහස් වෙනවට කියනවා අපි අනාර්ය සමාධිය. ඒ කියන්නේ ධානයක ඉඳගෙන මමෙන් නිදහස් වෙනවට කියනවා අනාර්ය සමාධිය. අවදියෙන් ඉඳගෙන මමෙන් නිදහස් වෙනවට විඥාණයෙන් නිදහස් වෙනවට කියනවා ආර්ය. අද හුඟක් අය ලෝකේ ඉන්නේ කොතනද? අනාර්ය දැහැන් තුළ ඉඳගෙන දැහැන කියන්නේ නින්දා. හීන. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වා හීනෝ ගම්මෝ පෘථග්ජනිකෝ අනරියෝ අනර්ථ සංහිතෝ. ඒකට හීන ලෝකේ හීන කියලා කියවනවාද? හීනයි ග්‍රාම්‍යයි ධාන ග්‍රාම්‍යයි වැඩක් නැහැ. එනිසා ඒ වගේ මිදෙන්න. ඒ වගේ මිදුණු කෙනෙක් ඉන්නේ ආර්ය
සමාපත්තියවත් නිරෝධ සමාපත්තියවත් චිත්ත සමාධිය. චිත්ත සමාධිය එනකොට මොකක්වත් නැහැ. න ආපෝ න තේජෝ න වායෝ කිසි දෙයක් එතන නැහැ. න ගති න ආගති න චුති. එන කෙනෙක් නැහැ, ඉන්න කෙනෙක් නැහැ, යන කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ ආර්ය සමාධිය ඒක තමයි අපි නිතර ඉන්නේ. ආර්ය සමාධියේදී කිසිවක් වෙනෙන්න විදිහක් නම් එහෙම පේනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක බුදුදහමට හාත්පසින්ම විරුද්ධයි. ඒක ඇත්තටම අදහම. සමාධියකදී පේනවයි කියලා යමෙක් කියනවා නම් ඒ බුදුදහම සමාධිය මේ බුදුදහම සමාධියකට කිසිවක් ඒක තමයි දැන් වෙලා තියෙන දැන් අර පොතේ දීලා තියෙනවනේ සමාධියට පේනවයි කියලා. පංචස්කන්ධේ නැහැ. මේ පංචස්කන්ධේ තියෙනවා. නැහැනේ. අරිහත් ස්වභාවයට නැහැ. අරහතුන් වහන්සේට තියෙනවා. අරහතුන් වහන්සේට සුතඥ වෙන්න පුළුවන්. නේද? අරහතුන් වහන්සේ කියලා දැන් අපිට මොකද දැන් කවුරු හරි අහුවත් අහන්නේ කො අර ශාන්ත මහත්තයා. අර බැංක මහත්තයාද? ඔව් බැංක මහත්තයා මේ නානවා මම දැක්කා. බැංක මහත්තයා බැංකේ කොට නානකොට බැංක මහත්තයයි. හැබැයි නානකොටත් නෑ බැංක මහත්තයාම තමයි. හැබැයි බැංකුවේ මහත්තයා හඳුනාගන්නේ බැංකුවේ වැඩ කරනකොට බැංකුවේ කාර්යයට විතරයි බැංකුවේ මහත්තයා. නමුත් පොදිය මෙයාට හඳුන්වන්නේ බැංකුවේ මහත්තයයි. ටොයිලට් එකේ ඉන්නකොට බැංකුවේ මහත්තයයි. නානකොටත් නිදියාගෙන ඉන්නකොට බැංකුවේ මහත්තයයි. ඒ අර අපි හඳුනාගත්ත නම. හැබැයි මෙයාගේ හරිම කාර්ය කොතනද කියන්නේ? බැංකුවේ වැඩ කරන. ඒ වගේ අරහත් ස්වභාවයට පත් වුණ කෙනා නිරෝධ සමාපත්තියේ ඉන්නකොට තමයි ආර්ය ස්වභාවය. නමුත් එයාලට පංචස්කන්ධය. නමුත් අනිත්‍යලාවට පින්දපාත යනකොට බණ කියනකොට අරහතුන් වහන්සේ තමයි. හැබැයි අරහත් ස්වභාවයෙන් ඒ වෙලාවේ. ඒ කියන්නේ ඉතින් විඥානයි. ලස්සනයි වුණා. ඒ වෙලාවේ විඥාණයෙන් මිදලා. නමුත් අවසාන පිරුණා මොකද වෙනකොටලා කියන්නේ? නිරෝධ සමාපත්තියට සමවැදිලා පිරුණුවම් පෑවයි. හරිනේ කතාව. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්න නැතුව පිරුණුවම් පෑවන. එහෙමත් ඒකට තාම තියෙනවා කියලා නේද බොඩියේ. ඔව් ඒක මෙහෙමයි. එතකොට දැන් ආයෙ නැගිටිනවයි කියලා කියනවා නේද? දීර්ඝ සමාධියක දැන් එයා විතර නෙමෙයි දැන් රාවණක් ඉන්නවයි කියනවනේ. දැන් රාවණාගේ බොඩි එක නම් හොයාගෙන තියෙනවා. මං ගාව තියෙනවා වීඩියෝ ක්ලිප් එකක් ඉන්දියාවෙන් ඇවිල්ලා නුවරඑළියේ ඩිංගේක තිබුණා රාවණාගේ බොඩි එක හොයාගත්තා. තාම රෙදි කැලුවෙන් ඔතලා තියෙන දැන් කියන රාවණා නැවත ඉපදෙනවයි කියලා. වතුර බින්දුවක් දාපුවාම එතකොට දැන් ඒ වගේ මම දන්නවා කතාවක්ද කියලා කාශ්‍යප හාමුදුරන් කතාව නමුත් ඊගාව එකට ඔව් එහෙම කියලා කියනවානේ. ඒ කියන්නේ ඒ වටින අර සුරංගනා කතාවත් එක්ක ජලස්ප ගන්නවනේ සමහරු බනට. නමුත් එහෙම ඉන්න පුරුහන් ක්‍රමයකුත් තියෙනවා. මොකද එයා හුඟා ඒකත් එමය. එයා වඩලා තියෙන්නේ මේ කසින භාවනාවේ කැලේට ගිහින්. එයා විතරනේ කසින භාවනාවල අග්‍ර ස්ථානෙ දීලා තිබුණේ. මොන භාවනාවද වැඩ කියන්නේ? නෑ ඔය කියන්නේ දැන් ඔය අපි කියන්නේ මේ ලෞකික භාවනාව නෙමෙයි දැන් ඔය මොනවාද කියන්නේ දැන් ඔය ආහාරයට කන්න නැතුව මොනවාද වල කියන්නේ වෘත්ත අන්න දුතාංග අයගෙන් එයා දූතරකපුවේ ඒ නිසා අනාර්ය භාවනාව දිනු කළා එයාට පුළුවන් දන්නේ විඥානය වෙනස් කරගන්න අර සතුට ධානයේදී සිත අයින් කරගන්න පුළුවන් නේ එහෙම කරගන්න පුළුවන් කෙනෙක්ද දන්නේ භාවනා ස්වභාවයෙන් තමයි ඒකේ දැන් ත්‍යාගය නේද එයා නැතිලා ඉඳලා නෑ ඒ වෙලාවේ ඊට අර සමාධිය ඒ ස්වභාවයෙන් මමියා කුණු වෙන්නේ නැතුරුද මමියක් ආරබෙදිවට ඒක තමයි එහෙම වෙන්න පුළුවන් දැන් ඒගොල්ලන්ට ඒකෙන්ම ඉඳගෙනමනේ නැරෙන්නේ සමහර විටෙන් හරියටම නිරෝධය ප්‍රැක්ටිස් කරපු එකෙන් නම්
එහෙම මෙයා රහත් වෙලා තියෙනවා. එහෙම නැතුව ධානය වඩපු කෙනෙක් නම් ඒ ධානය තුලම මේකයි මෙතන තියලා එයා බ්‍රහ්මතලයක වගේ උත්පත්ති ලැබලා තියෙනවා. එහෙමම ධානයේ ඉන්නකොටම රාගයක් ද්වේෂයක් ඇති වුණා නම් මෙහෙම තියාගෙන තමන්ට අපායට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හිත කොයි වෙලාව වැඩ කරාද අපි දන්නේ. ඉතින් කෙසේ වෙතත් ඔය ඒ චිත්ත වීදිය අවසන් වෙනකම් ජවන් නවත්වනවා නම් එයාට පංචස්කන්ධයක් නැහැ. ජවන් ක්‍රියාත්මක නම් පංචස්කන්ධයක් තියෙනවා. ඒ චිත්ත වීදිය නැවත කල්පනා කරනවා නම් එයාට අන්න පංච උපාදානස්කන්ධයක් තියෙනවා. පළවෙනි ශරීරයට දකින්න එක විඥානය. දෙවෙනි ශරීරයට දකින්න එක තමයි අභිවිඥානය කියලා කියන්නේ. දැන් නමුත් අපට උගන්වන්නේ රහතන් වහන්සේට විඥාන තියෙනවා අභිවිඥාන. රහතන් වහන්සේට පංචස්කන්ධය තියෙනවා පංච උපාදානස්කන්ධය. ඒ විග්‍රහය තර්කානුකූලව සහ ධම්ම අවබෝධයත් එක්ක බලනකොටයි වැරදි. ඒකයි කියන්නේ අවබෝධ වෙනකම් බණ කියන්න එපා. අවබෝධ වෙනකම් මොකක්වත් ලියන්නත් එපා. අදලා තියෙන අවබෝධ නැතුව කොයි හරි තියෙන එකක් එක ගලප්ප කියන ධානය වලට රැවටෙනවා. නෑ ජවන්සිත පහෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට පහයි වුණා. ඊටු දෙක තමයි චුති උප්පත්ති කියන්නේ. ඒ දෙක තමයි යන්නර ගන්ධබ්බ කය වර්ග. දැන් මේක අටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට අනුව තමයි එයාගේ චුතියයි උප්පත්තියයි හැදෙන්නේ. එතකොට චුති උප්පත්තිය තමයි ජවන් වල 6යි 7යි. කොහොම පොතේ නෑ හොඳ ඔය අභිධර්ම පොත කොහොම විස්තර කළා නෑ. නමුත් දෙන්න ඕනේ ඕකයි. ඔය ගලප්පනවා නම් ඔය පොතේ තියෙන දැනුම. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ආය දැන් ඉතුරු දෙක කියපුවාම මොකද්ද වෙන්නේ? සදාරම්භන කියලා නේද? එතකොට චිත්ත වීදියේ සදාරම්භන 1 2 කියලා එතනක් දෙකක් යනවනේ. ඒ කියන්නේ අර ජවන් චුතිය උත්පත්තිය හැදුනට පස්සේ අර නියුට්‍රල් දෙකක් තමයි ඊගාව ජවන් දෙක. එතකොට ඊගාව චිත්ත වීදිය මේ ෂණ දෙක. එතකොට ෂණ 17යිනේ. කොහොමද ෂණ 17 හැදෙන්නේ? අතීත භවංග චලන භවංග උපච්ඡේදන පංචද්දාර වර්ධන අර චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන දිවහන මොකක් හරි එකක් සම්පටිච්ඡන සංකීර්ණ වොත්තපන. එතකොට වොත්තපන දෙනකොට 8යි. ජවන් 7යි. 8යි 7යි 15යි. පදාරම්භන 2යි 17යි. එතකොට වයිබ්‍රේෂන් 17ක් තමයි යන්නේ. අපි දැන් බලමු මේ වයිබ්‍රේෂන් 17 මේ චිත්ත වීදියේට අනුව ඒ කයවල් 4ට ගැලපෙන හැටි.